right අපි බලමු මොකක්ද ගිය සති කරේ කියලා. අපි සති කිහිපයකට කලින් තමයි පුතේ මෙන්න මේ මාතෘකාව අපි පටන් ගත්තේ, that is pronouns, නොහොත් සර්වනාම. ඒතර සර්වනාම කියලා අපි හඳුන්වන්නේ වචන පන්ති 10න් ඉංග්‍රීසි භාෂාවේ තියෙන word classes 10න් එකක්. okay, පස්වෙනි වචන පන්තිය කියලා අපි දැනගත්තා මෙන්න මේ screen එකේදී. right? එතකොට pronouns කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන වර්ග 10න් එකක්. ඒ වගේම අතිශයින් වැදගත් වචන වර්ගයක් වෙනවා වාක්‍ය ලියද්දී. ඒකට හේතුව තමයි these pronouns are used මේ සර්වනාම භාවිතා කරන්නේ instead of nouns, නාමපද වෙනුවට. එතකොට අපි හැම වාක්‍යයක්ම ලියද්දී nouns භාවිතා කරන්න බෑනේ. නේද? අපිට එතකොට අවශ්‍ය වෙනවා ඒ නාමපද වෙනුවට භාවිතා කරන්න පුළුවන් ඒ නාමපද වල අර්ථයම සහිත වෙනත් වචන පන්තියක් අවශ්‍ය වෙනවා. අන්න ඒව තමයි මේ pronouns නොහොත් සර්වනාම විදිහට අපි ඉගෙන ගන්න. right? Mainly there are 36 pronouns. ප්‍රධාන වශයෙන්ම පුතා සර්වනාම 36ක් තියෙනවා. ඒ 36 දෙනා අපි කාණ්ඩ පහකට වෙන් කරා. මොනවා කියලාද? කාණ්ඩ පහකට අපි වෙන් කරා subject pronouns, object pronouns, possessive adjectives, possessive pronouns and reflexive pronouns විදිහට. එතකොට අපි මේ වෙද්දි subject pronouns, object pronouns, possessive adjectives සහ possessive pronouns කියන වර්ග හතර සාකච්ඡා කරලා ඉවරයි, and we have the last one අද අපිට තියෙන අවසාන එක, that is reflexive pronouns. right? එතකොට මම කියන පුද්ගලයාට අදාළව තමයි මේ උදාහරණ ටික දීලා තියෙන්නේ I, me, my, mine, myself කියන පස් දෙනා. okay? අපි එතකොට මම ආපහු සැරයක් subject pronoun, object pronoun ඒ දේවල් ගැන කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ගිය සතියේ දුන්න homework එකට මම කෙලින්ම යන්නම්. I gave you 2 homeworks, am I correct? මම දුන්නා ගෙදර වැඩ දෙකක්. මේ තමයි පළවෙනි එක. එතකොට මේ activity එක කරන්න තියෙන්නේ, මේ work එක කරන්න තියෙන්නේ පුතා using the object pronouns. නේද? කර්මයේ විදිහට භාවිතා කරන සර්වනාම, කර්මයේ විදිහට පාවිච්චි කරන සර්වනාම භාවිතා කරමින් තමයි මේ activity එක කරන්න තියෙන්නේ. Let's see whether you have done it correctly. දැන් රතු පෑනක් එහෙම අරගෙන ඔයාගේ හරි වැරදි මාක් කරගන්න පුතා. මොකද බොහෝම උනන්දු උමනාව දෙන ළමයි ටිකක් තමයි මේකේ ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා දැන් මේ homework එක කරලා තියෙනවා. Okay, write the correct object pronoun in the blank. හිස්තනේ blank එකේ object pronoun, නිවැරදි object pronoun එක ලියන්න කියලායි කියන්නේ. okay, I wanted the pen, මට අවශ්‍ය වුණා පෑනක්. My friend, මගේ යහළුවා, gave, එතකොට මට තමයි පෑන අවශ්‍ය උනේ නේ. මට තමයි පෑන අවශ්‍ය උනේ. එහෙනම් මගේ යාළුවා පෑනක් දෙන්න ඕනේ මටනේ. නේද? එහෙනම් object pronoun එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද gave කියන ක්‍රියාපදේ ළඟමයි අපි ලියන්න යන්නේ. ඔයා දන්නවා ක්‍රියාපදේ ළඟම එන්නේ object එක. හැබැයි හැමතිස්සෙම ක්‍රියාපදේ ළඟම එන වචනේ object එක විදිහට හඳුන්වන්න බෑ. Because for some of the sentences they don't have an object. සමහර වාක්‍ය වලට object එකක් නැහැනේ. right? එතකොට හැබැයි මෙතනදී my friend gave දීමට ලක්වුණ පුද්ගලයා තමයි අපි මෙතන ලියන්න ඕනේ. ක්‍රියාවට ලක් වෙන පුද්ගලයා කියන්නේ ඉතින් object එක කියලා ඔයාලා දන්නවනේ. ඒ නිසා me තමයි උත්තරේ වෙන්න ඕනේ. My friend gave me one. මගේ යහළුවා මට එකක් දුන්නා. You have to come you have come first in the class. ඔයා පන්තියේ පළවෙනියට ඇවිල්ලා. කියන්නේ ඔයා පන්තියේ පළවෙනියා වෙලා. I will give මම දෙන්නම්. දැන් ඔයානේ පළවෙනියා වෙලා තියෙන්නේ. ඒතකොට මම ඔයාට තමයි tag එකක් දෙන්න ඕනේ. නේද? ඔයාලා දන්නවා පුතේ subject එක විදිහට පාවිච්චි කරත් object එක විදිහට පාවිච්චි කරත් ඔයා සඳහා භාවිතා කරන්නේ පුතේ you. I will give you a present. මම ඔයාට tag එකක් දෙන්නම්. okay, අන්න right the Lanchana. We visited our grandparents. අපි බලන්න ගියා. visit කියන්නේ පුතේ බලන්න යනවා. visited බලන්න ගියා. our grandparents අපේ ආච්චි සීයාව. එතකොට served කියන්නේ ක්‍රියාපදේනේ. served කියන්නේ serve කරනවා කියන්නේ පුතේ සේවය කරනවට serve කියනවා. පිළිගන්නනවට serve කියනවා. right? සංග්‍රහ කරනවට serve කියනවා. සංග්‍රහ කරනවා, පිළිගන්නනවා, සේවය කරනවා. එතකොට මෙතනදී සංග්‍රහ කරා වගේ වෙන්න ඕනේ තේරුම. එතකොට serve කියලා ක්‍රියාපදේ දීලා තියෙනවා නම් පුතේ ඉදිරියෙන් අහිමි වෙලා තියෙන්නේ subject එක, ඊළඟට අහිමි වෙලා තියෙන්නේ අහිමි වෙලා තියෙන්නේ object එක. That means both the subjects and objects are gone. එහෙනම් මුලින්ම subject එක අපි තෝරගමු. ඒතර ආච්චි සීයා නම් අපිට සංග්‍රහ කරේ බහුවචන නාමපදයක් සඳහා භාවිතා කරන සර්වනාමය ඕනේ. ඒ තමයි they. subject pronoun එක හැබැයි subject pronoun එකක් තමයි ඕනේ අපිට. okay?
they served අපිනේ බලන්න ගියේ එහෙනම් අපට තමයි යා සංග්‍රහ කරන්නේ us. They served us delicious meals. Delicious meals කියන්නේ පුතේ රසවත් ආහාර. කෑම වේලටත් meal කියනවා ආහාරයටත් meal කියලා කියනවා. I have a pet cat. මට ඉන්නවා සුරතල් පූසෙක්. I feed මම feed කියන පුතේ කෑම දෙනවට පෝෂණය කරනවා. Right? I feed කෑම දෙන්නේ පූසටනේ. ඒ කියන්නේ අප්‍රාණව සතෙක් ඒක වචන එතකොට subject pronoun එක වුණත් object pronoun එක වුණත් it විදිහට අපි භාවිතා කරන්න ඕනේ yes. I feed it milk every day. මම උට හැමදාම කිරි දෙනවා. And the last one, students shouted. සිසුන් shouted කෑ ගැහුවා. දැන් නම් නේද? නේ ඉතින් දැන් නම් ඉස්කෝල වල කෑ ගහපු ඔක්කොම සෙල්ලම් ඉවරයි නේද? ගෙදර කෑ ගහන්න කියලා. Students shouted in the class. සිසුන් කෑ ගැහුවා පන්තියේදී. පන්ති. Teacher asked, teacher කිව්වා ළමයිනේ කෑ ගැහුවේ. බහුවචන නාම පදයක් තියෙන්නේ පුතේ එතකොට. Asked them. Teacher asked them to stop. ගුරුතුමා එයාලට කිව්වා කෑ ගහන්න එපා කියලා stop. නතර කරන්න කියලා කිව්වා. Okay? ඔන්න ඔය විදිහටයි පුතේ අපි activity එක කරන්නේ. I hope you got all correct. ඔක්කොම ටික නිවැරදි ඇති කියලා මම හිතනවා because it was a very easy activity. තාම ලේසි ක්‍රියාකාරකමක්. I think ඔක්කොම හරියන්න ඕන අනිවාර්යෙන්. Okay? Right. And I'm going for the second one. දැන් මම අර වීඩියෝ එකක් පෙන්නලා ක්ලාස් එක පටන් ගනිද්දී හිටියේ 31යි නේද? 31යි හිටියේ දැන් ඔන්න 38ක් ඉන්නවා. ඒ කියන්නේ ඊගව 7 දිනම පරක්කු වෙලා තමයි ක්ලාස් එකට ඇවිල්ලා තියෙන්නේ. That is not going to work, okay? You have to be on time. වෙලාවට ක්ලාස් එකේ ඉන්න ඕනේ. මොන රාජකාරිය තිබුණත්. Okay, එතකොට අර මම මුලින් කියපු ඔක්කොම ටික ඒ 7 දිනාට ඇහුනේ නැහැ. කියන්නේ මම ගොඩ දේවල් කිව්වනේ. විභාගය ගැන කිව්වා නේද? විභාගෙට උනන්දු වෙන්න මම මොටිවේෂන් එකක් දුන්නා. ඒ දේවල් ඉතින් ඔයාලට ඇහුන්නේ නැහැ. අපරාධ ඉතින්. Okay? Right. අපි ඊට පස්සේ කතා කරා possessive pronouns ගැන. Possessive adjectives ගැනත් අපි කතා කරා. ඊට පස්සේ මෙන්න මේ homework එක දුන්නානේ මම. අපි එකක් කරලාම යන්න. Okay? Select the correct possessive adjective or possessive pronoun. එතකොට මේ දෙන්න හරියට like twin brothers, okay? මේ දෙන්න හරියට නිකන් නියුන් සහෝදරයෝ වගේ. The possessive adjective, possessive pronoun කියද්දි ටිකක් එක ළඟින් යන සර්වනාම වර්ග දෙකක්. දෙකෙන්ම පෙන්වන්නේ පුතේ අයිතියක් කියලා අපි ගිය සතියේ කතා කරා possessive. Possessive. අයිතියක් දැක්වෙන සර්වනාම. හැබැයි possessive adjective වල ස්වභාවය තමයි මොකද්ද? Possessive adjective එකක් අනිවාර්යයෙන්ම යෙදෙන්නේ පුතේ නාම පදයකට පෙර. That means if you are using a possessive adjective, definitely there should be a noun after that. අනිවාර්යයෙන්ම නාම පදයක් එහා පැත්තේ තිබුණොත් විතරයි. එයාට පසුව තිබුණොත් විතරයි පුතේ possessive adjective එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි possessive pronoun වලට එහෙම නැහැ. possessive pronoun කියන්නේ සාමාන්‍යයෙන් වාක්‍ය අවසාන පදයේ වෙන්න පුළුවන්. ඒ වගේම කොයිම අවස්ථාවකවත් නාම පදයක් සමග නම් යෙදෙන්නේ නැත. ඔන්න ඔය නීතිය ඔළුවේ තියාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. එතකොට ඒක easy. ඉතින් බලමු. I have breakfast at home. breakfast කියන්නේ දවල් කෑම නෙමෙයි උදේ කෑමනේ. at home ගෙදරදී. ඒතර breakfast කියලා noun එකක් තියෙනවා නම් අය පුතා. breakfast කියලා noun එකක් තියෙනවා නම් අපිට mine breakfast කියලා භාවිතා කරන්න බෑ. පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? my breakfast. මගේ උදෑසන ආහාරය. ලන්න right දලංජන. මම ගෙදරදී උදෑසන ආහාරය ගන්නවා. She looked after. Look after කියන්නේ පුතේ රැක බලා ගන්නවා. මොකද look after කියන්නේ රැක බලා ගන්නවා. රැක බලා ගත්තා. She looked after. parents කියද්දි පුතේ noun එකක් නේ. එහෙනම් hers කියන possessive pronoun එක පාවිච්චි කරන්න බෑ. possessive adjective වෙච්ච her කියන වචනේ භාවිතා කරන්න ඕනේ. අන්න right. She looked after her parents very carefully. ඊටාම පරිස්සමෙන් නැත්නම් උවමනාවෙන් කියන තේරුමක් තියෙනවා carefully කියන එකට අවධානයෙන් කියන තේරුමත්. එතකොට ඇය ඇගේ දෙමව්පියන්ව her parents ඇගේ දෙමව්පියන්ව සැලකිල්ලෙන් බලාගත්තා. that book is අර පොත දැන් බලන්න පුතේ අවසාන වචනේ තමයි මේ වරහන් ඇතුලේ දීලා තියෙන්නේ. ඊට පස්සේ නාම පදයක් නැහැ, noun එකක් නැහැ. ඒ කියන්නේ ඔය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ mine කියන එක. that book is mine අර පොත මගේමයි. we must not destroy. අපි destroy කළ යුතු නැහැ. destroy කියන්නේ විනාශ කරනවා. අපි විනාශ කළ යුතු නැහැ. environment පරිසරය. එතකොට පුතේ noun එකක් එක. එහෙනම් possessive pronoun එක හරියන්නේ නැහැ. possessive adjective එක තමයි හරියන්නේ. we must not
destroy our environment. අපි අපේ පරිසරය විනාශ කළ යුතු නැහැ. ඒක ආරක්ෂා කරන්නයි ඕනේ නේද? Is this a book of වාක්‍ය අවසාන වචනේ එනිසා your පාවිච්චි කරන්න බෑ පුතේ because there is no noun. එනිසා definitely you have to select yours. Right. Is this a book of yours? මේක ඔයාගේ පොතක්ද? මේක ඔයාගේ පොතක්ද කියලායි සිංහල තේරුම විදියට අහන්න. Okay, so those are the answers. ඔන්න ඔය ටික තමයි උත්තර ටික වෙන්නේ පුතේ. I hope you got all correct. ඔක්කොම ටික නිවැරදි ඇති කියලා මම හිතනවා ඉතින්. Right? එහෙනම් අපි අද කරන්න තියෙන වැඩේ පටන් ගමු. Okay? අද දිනේ එහෙම දාන්නකො ලස්සනට. Today's date. මෙන්න මෙයා තමයි කතා කරන්න තියෙන්නේ අපිට. Okay? අද 18 වෙනිදා පුතේ 18th. Okay. We are going for the last pronoun. අපි යනවා පුතේ අපේ pronouns වල අවසාන ටිකට. Now already we have learned මේ වෙද්දී අපි දැනටමත් ඉගෙනගෙන තියෙනවා 4 28 pronouns. Pronouns 28ක් ඉගෙනගෙන තියෙනවා මේ වෙද්දී. අපි subject pronouns යටතේ ඉගෙන ගත්තා පුතේ 7ක්. 7 object pronouns, 7 possessive adjectives and 7 possessive pronouns. So විදිහට 28ක් 4 28ක් ඉගෙනගෙන තියෙනවා. And we are learning 8 reflexive pronouns here. මෙතනදී අපි reflexive pronouns 8ක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. Okay? මාතෘකාව අපි ලියමු පුතේ reflexive pronouns කියලා. Reflexive pronouns. ඔයා දන්නවද reflex කියන එකේ තේරුම? කවුරු හරි දන්නවනම් මට ටග් කරලා message එකක් කියවන්න. What is the meaning of reflex? Nobody sends me a message. කවුරුත් මට message එකක් කියවන්නේ. හරි. මාතෘකාව ලියාගෙන හරි නේද පුතේ? Okay. Right. Before we are going for the lesson, අපි පාඩමට යන්න කලින් I am going to show you a very small video. මම චූටි වීඩියෝ එකක් ඔයාලට පෙන්නනවා. අපි පාඩම පටන් ගන්න කලින්. Okay? මේ වීඩියෝ එක බලලා ඉන්න. මොන බලාගන්න එක නේද? දැන් මේ වයසේ ඉන්න ඔයාලා මේ වයසේ අපි බය නැසලු මැසේජ් උත් දාන අපි බය නැහැ. ඒ කියන්නේ බය වෙලා. රයිට්? ඒක කන්නාඩියකින් අපි කරන්නේ මොන බලන එකනේ. මේ වයසේ පසු වෙන ඔයාලට ඔයාලගෙන් ගොඩ දෙනෙක් දවසේ වැඩිපුරම කාලයක් ගත කරන්නේ පුතේ කන්නාඩි ඉස්සර. That is the normal thing, that is the nature. ඒක තමයි ස්වභාවය. එහෙම නැත්තම් පොඩ්ඩක් එහෙම වෙන්න ඕනේ අත්තටම. right? එහෙම වෙන්න ඕනේ අත්තටම වැඩිපුර කාලයක් කන්නාඩි ඉස්සරහා තමයි ගත කරන්නේ. හැබැයි එහෙම කියලා විභාගෙ ලඟ වෙලා ඉන්න මේ වෙලාවේ වෙලාවක කන්නාඩියේ මූණ බල බල කුරුලා ඇවිල්ලාද කොණ්ඩේ පැහිලාද කියලා බල බල ප්‍රෙෂර් උත් වැඩි වුණාලු. ඉතින් ඉන්න එපා. okay? එතකොට මට කතා කරන්න අවශ්‍ය වෙන්නේ කන්නාඩිය ගැන. I want to talk with you about the mirror. mirror එකකින් කන්නාඩියකින් මොකද අපි කරන්නේ? නේද? කන්නාඩියකින් අපි කරන්නේ ඔයා දන්නා උදේ පාන්දර 8ට විතර ඇහැරලා කන්නාඩි ඉස්සරහටනේ මුලින්ම යන්නේ. ඒක කන්නාඩියේ මූණ බලපු ගමන් ඔයා බය වෙනවා. නේද? කවුද બોලේ මේ ඉන්න යකා කියලා බය වෙනවා. ඇයි කබ පෙරාගෙන කොණ්ඩේ අවුල් වෙලා නේද? එහෙම යකෙක් හරි යක්ෂණියක් හරි තමයි කන්නාඩියෙන් ඔයාට පේන්නේ. ඒතර ඔයාගේ රූපෙම දැක්කහම බය වෙනවා සමහර ලාට කවුද બોලේ මේ ඉන්නේ කියලා. ලංකාවේ සාමාන්‍යයෙන් එහෙමයි. right? ලංකාවේ තමයි සාමාන්‍යයෙන් අපි කබ පෙරාගෙන
කොණ්ඩේ අවුල් වෙලා නැගිටින්නේ. හැබැයි ගොඩක් වෙලාවට ඉන්දියන් ටෙලි ඩ්‍රාමාස් එහෙම මෙගා ටෙල් නාට්‍ය ගත්තාම ඒ වගේ එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යනේ. ඉන්දියාවේ මිනිස්සු නැගිටින්නේ කොණ්ඩේ පීරපු විදිහටම තියෙනවා රෑ. ඊට පස්සේ මේකප් එක දාපු විදිහටම තියෙනවා. ඇඳුම් ගියම් පොඩ්ඩක්වත් අවුල් වෙලා නැහැ. ඒ විදිහටම නැගිටිනවා. ලංකාවේම නෙමෙයි සාමාන්‍යයෙන් අපි උදේට කන්නාඩියෙන් අපිව දැක්කම අපිම බය වෙනවා. ඕකේ. එතකොට කන්නාඩියෙන් අපි කරන්නේ අපි අපේ ප්‍රතිබිම්බයනේ. ප්‍රතිබිම්බය තමයි අපි දැක බලා ගන්න. ප්‍රතිබිම්බයට අපි නමක් දෙනවා පුතේ, වචනයක් දෙනවා. ඒ තමයි රිෆ්ලෙක්ෂන්. රිෆ්ලෙක්ෂන්. රිෆ්ලෙක්ෂන් කියන්නේ ප්‍රතිබිම්බය. දැන් පොඩ්ඩක් කල්පනා කරන්න. අපේ ප්‍රොනවුන්ස් වර්ගය වෙන්නේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස්. මෙතන තියෙනවා වචනයක් රිෆ්ලෙක්ෂන් කියලා. ඒතර රිෆ්ලෙක්ෂන් කියන්නේ ප්‍රතිබිම්බයනේ. ප්‍රතිබිම්බය කියන්නේ පුතේ අර කීප දෙනෙක් උත්තර වල තිබ්බ ඒවා හරි පුතේ. ප්‍රතිබිම්බය කියන්නේ අපි අපිවම බලා ගැනීම. රයිට්? හිතන්නකෝ ලෝකේ කණ්ණාඩි කියලා જાතියක් නැහැ කියලා. රයිට්? මිරර්ස් කියලා જાතියක් ලෝකේ නැතුනොත් හරි ප්‍රශ්නයකට ගැටලුවක මුහුණ දෙන්න වෙන්නේ. නේද? එතකොට මනමාලියෝ එහෙම පිස්සු හැදෙයි යාලට. මොකද තමන් කොහොමද හරියට හැඩ වෙලා ඉන්නේ කියලා බලා ගන්න බැරි වෙන නිසා. ඒ නිසා මේ කණ්ණාඩි කියන જાතියින් කරන්නේ අපිට පුළුවන්කම සලසනවා අපිම. තමන්වම බලා ගන්න. ඒ කියන්නේ අපිවම තමන් විසින්ම බලා ගැනීමක් තමයි එතනදී කරන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් කියන වර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් වලින් ප්‍රකාශ වෙන්නේ පුතේ තමන් විසින්ම කියන අර්ථය. ඕකේ? අන්න ඒ නිසා තමයි මම කණ්ණාඩියක් අරගෙන මේ ඉච්චර වෙලා පිස්සුවක් නැති. රයිට්. මේක අවශ්‍ය වෙන්නේ අපිට. අපි අදහස් ටික බලමු. තමන් විසින්ම යමක් සිදු කරන බව දැක්වීමට මේවා යොදා ගන්න. රයිට්? ඉස්සලා අපි නෝට් එක බලලා ඊට පස්සේ ලියමු පුතේ හිමිට. තමන් විසින්ම යමක් සිදු කරන බව දැක්වීමට මේවා යොදා ගන්න පුතේ. ඒ වගේම self සහ selves යන කොටස් වලින් අවසන් වන සර්වනාම මේ වර්ගයට අයිති වේ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට මෙන්න මේ දේ මතකද? I don't know whether you can remember or not. self සහ selves කියන වචන. okay? දැන් මම පොඩ්ඩක් මෙතන ලියන්නම් ඈ. පුතේ ඔයාලා ඉගෙන ගත්ත නාම පද ගැන නවයේ ශ්‍රේණියේ ඉද්දී you learnt about the nouns. නාම පද බහුවචනකරණය කරද්දී, right? pluralization of nouns. නාම පදවල බහුවචන අපි ලියද්දී ක්‍රම 9ක් තියෙනවා බහුවචන කරන. පළවෙනි ක්‍රමයේදී කතා කරන්නේ ch වලින්, sh වලින්, ss වලින්, s වලින්, x වලින්, o වලින් අවසන් වෙන නාම පද තියෙනවා නම් z වලින් තව, right? අවසන් වෙන නාම පද තියෙනවා නම් ඒ වගේ අවසානට es කියන එක ප්‍රත්‍ය එකතු කරනවා. හරියට නිකන් bus, buses වෙනවා, class, classes වෙනවා, glass, glasses වෙනවා වගේ. watch, watches වෙනවා වගේ. ඔහොම ක්‍රම 9ක් අපි ඉගෙන ගත්තා. එතන තියපු එක ක්‍රමයක් තමයි පුතේ. එතන තිබුණු තව එක ක්‍රමයක් තමයි මට මතක විදියට 6 වෙනි ක්‍රමය. f කියන අකුරෙන් හරි fe කියන අකුරු දෙකෙන් අවසන් වෙන නාමපද තිබුණොත් එහෙම, right? මම උදාහරණයක් ගන්නම්කෝ. wolf, වෘකයා. නැතවෙනි. wolf, වෘකයා කියදී පුතේ අවසන් වෙන්නේ f අකුරකින්. එතකොට wife, බිරිඳ කියන වචනේ ගත්තොත් එහෙම අවසන් වෙන්නේ fe වලින්. මෙන්න මේ වගේ නාමපදවල බහුවචනය නිර්මාණය කරද්දී අපි කරන්නේ පුතේ මේ f අකුර හරි fe හරි කියන දෙක අයින් කරලා ඒ වෙනුවට එකතු කරනවා ves කියන ප්‍රත්‍යය. ves කියන ප්‍රත්‍යය එරටා සෆික්ස් එක අපි එකතු කරනවා. දැන් මෙතනදිත් බලන්න self කියන එක තමයි ඒක වචනේ. හරියට wolf වගේ. එතකොට ඒකේ අවසාන අකුර f කියලා පේනව නේද මයි පුතාලට? එතකොට self කියන වචනේ භාවිතා කරන්නේ ඒක වචන සර්වනාම සඳහා. බහුවචන සර්වනාම කරද්දී අර අවසාන අකුර f අකුරක් නිසා පුතේ අපි මොකද කරන්න ඕනේ? f අකුර ඉවත් කරලා ves දානවා. අන්න ඒ නිසා තමයි බලන්න self කියන එකේ බහුවචනය selves විදියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට self කියන්නේ ඒක වචනයක්, බහුවචනය තමයි ves, selves කියන්නේ. selves, සයන්න, අල්ලා යන්න, අල්වා යන්න, අල්සා යන්න. selves. තනියම නිකන් ඒක ප්‍රොනවුන්ස් කරලා බලන්න, උච්චාරණය කරලා බලන්න ඈ. right? ඔය අමතර කාරණයක් තමයි මම කිව්වේ. කොහොම නමුත් self සහ selves කියන වචන වලින් අවසන් වෙන සර්වනාම තමයි පුතේ මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් කියලා අපි හඳුන්වන්නේ. right? ක්‍රියාව කරන්නාද ක්‍රියාවට ලක්වන්නාද එකම පුද්ගලයෙකු හෝ දෙයක් වන විට මෙම සර්වනාමය යොදාගන්න. අන්න ඒ කාරණේ පොඩ්ඩක් හොඳට අවබෝධ කරගන්න පුතේ. ක්‍රියාව කරන්න කියන්නේ සබ්ජෙක්ට් එකනේ. ක්‍රියාව කරන කෙනා අපි හඳුන්වන්නේ සබ්ජෙක්ට් කියලා. ඒ වගේම ක්‍රියාවට ලක්වන්න අපි හඳුන්වන්නේ ඔබ්ජෙක්ට් එක කියලා. එතකොට මේ යම්කිසි සෙන්ටෙන්ස් එකක යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන කෙනත් එකම පුද්ගලයේ
ක්‍රියාවට ලක්වන්නත් එකම පුද්ගලයෙක් නම් තමයි මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවක් Taman විසින්ම කරනවා කියන අදහස දෙද්දී කරන්නෙත් මම, ඒක කිරීමට ලක්වන්නෙත් මම නම් අන්න එතකොට තමයි අපි මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් භාවිතා කරන්නේ. උදාහරණයක් අරන් බලමුකෝ අපි තව පැහැදිලි වෙයි. I believe myself. මම විශ්වාස කරනවා මාවම. එතකොට right මම විශ්වාස කරනවා මාවම, විශ්වාස කරන පුද්ගලයා මමනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක මම. ඒ කියන්නේ ඒ වගේම විශ්වාස කිරීමට ලක්වන්නෙත් මම. විශ්වාස කරන්නේ කාවද මෙතනදී? believe කරන්නේ කාවද? myself මාවම. එතකොට විශ්වාසයට ලක්වන්නෙත් පුතේ මම. ඒ කියන්නේ මේ sentence එකේ subject එකත් මමමයි, object එකත් මමමයි. අන්න එතකොට තමයි අපි මේ myself කියන reflexive pronoun එක භාවිතා කරන්නේ වාක්‍යයක් ඇතුළේ. right ඒ වගේම මෙම සර්වනාම පුතේ හැම වෙලාවෙම තනි වචනයක්, they are single words. තනි වචනයක් විදිහට ලියන්න ඕනේ, වචන දෙකක් විදිහට ලියන්නේ නැහැ. my වෙනම self වෙනම නෙමෙයි. my හිස්තැනක් self නෙමෙයි. myself කියන එක තනි වචනයක් විදිහට ලියවෙන්න ඕනේ. myself කිව්වොත් එහෙම වැරදි. myself කිව්වොත් එහෙම හරි. හිස්තැනක් තියෙන්න බෑ. ඔන්න අපි කතා කරා පුතේ reflexive pronouns වල මූලික කාරණා ටික තමයි කතා කරේ. and there are more to discuss. තව දේවල් ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න. okay අපි ආරම්භක නෝට් එක විදිහට මේක සටහන් කරගමු. අර ලියපු මාතෘකාව යටතේ. okay right පහක් දැක්කනේ reflexive pronouns 8යි පුතේ. reflexive pronouns 8ක් තියෙනවා. there are 8. අනිත් හැම වර්ගයෙන් පුතේ තිබුණේ 7 බැගින්නේ නේද? හැබැයි reflexive pronouns සඳහා 8ක් තියෙනවා. ඒකට හේතුව තමයි you කියන සර්වනාමයේ subject pronoun එක ගත්තාම there are two types of yous. you කියන එකේ වර්ග දෙකක් තියෙනවානේ. ඒ තමයි ඒක වචනේ සඳහාත් youමයි, බහු වචනේ සඳහාත් you. ඔබ කියන්නත් අපි you භාවිතා කරන්නේ, ඔයාලා කියන්නත් you. හැබැයි මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් වලදී වර්ග දෙකක් අපි ලියනවා. ඇයි? පුතේ ඒක වචන සහ බහු වචන කියලා වචන දෙකක් වෙන වෙනම තියෙනවානේ. self කිව්වොත් එහෙම singular, selves කිව්වොත් එහෙම plural වෙනවා. අන්න ඒ නිසා you සමග අර වචන දෙකම භාවිතා කරලා දෙකක් විදිහට තමයි ඉන්නේ, එකම වචන විදිහට නෙවෙයි. අපි උදාහරණයක් බලමු. okay අන්න මම subject pronoun එකත් එක්ක ගලපලා තමයි reflexive pronoun එක දෙන්නේ. I, he, she, it, we, they, you කියන්නේ subject pronouns ටික. okay reflexive pronouns ටික වෙන්නේ පුතේ I සඳහා myself, he සඳහා himself, she සඳහා herself, it සඳහා itself, we සඳහා ourselves, they සඳහා themselves, you සඳහා වර්ග දෙකක් තියෙනවා. there are two types. singular නම් පුතේ yourself, plural නම් yourselves. සිංහල තේරුම මා විසින්, එහෙම නැත්නම් මමම. himself ඔහු විසින්, එහෙම නැත්නම් ඔහුම. herself ඇය විසින්, itself ඌ විසින් නැත්නම් එය විසින්, ourselves අප විසින්, themselves ඔවුන් විසින්, yourself කිව්වොත් එහෙම ඔබ විසින්, yourselves කිව්වොත් එහෙම ඔබලා විසින්. okay ඔන්න ඔය විදිහට අපිට reflexive pronouns 8ක් තියෙනවා. and can you see ඔයාලට පේනවද පුතේ subject pronouns මම ලියද්දි පළවෙනි අකුර capital විදිහට දීලා තියෙන්නේ. හැබැයි reflexive pronouns වල ඔක්කොම තියෙන simple අකුරු. ඒකට හේතුව තමයි මොකද්ද? reflexive pronouns දෙන්නේ පුතේ එක්ක වාක්‍ය මැද, එහෙම නැත්නම් වාක්‍ය අවසානයේ කොහොම හරි පළවෙනි වචනේ විදිහට නෙවෙයි. ඒ නිසා capital අකුරු පාවිච්චි කරන්න බෑ ඔයාට. ඒ කාරණයක් ඔළුවේ තියාගෙන right ටක් ගාලා අපි pronouns ටික සටහන් කරගමු. උඩ තියෙන සිංහලෙන් දීලා තියෙන විස්තර දෙකක් ලියන්න පුතේ ඈ. okay right ඉක්මනට ලියමු, වේගෙන් ලියමු අපි. ඊට පස්සේ බලමු කොහොමද මේව පාවිච්චි කරන්න කියලා අපි. okay now you know the examples for the reflexive pronouns. reflexive pronouns සඳහා දැන් ඔයා උදාහරණ ටික දන්නවා. කොළ පාටින් තියෙන ඒ ටික නේද? reflexive pronouns ටික දන්නවා. and අපි මෙතනින් ඉස්සරහට බලමු කොහොමද ඒවා අපි පාවිච්චි කරන්නේ කියලා. okay යොදන reflexive pronoun එක තීරණය කරන්නේ පුතේ කර්තෘ. ඒ කියන්නේ පුතේ දැන් මේ reflexive pronouns වලින් අපි කරන්නේ right කර්තෘව සහ කර්මය සමාන කරන එකනේ. okay ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනත් එකම පුද්ගලෙක්, ක්‍රියාවට ලක්වන පුද්ගලයාත් එකම පුද්ගලයෙක්නේ. එතකොට ක්‍රියාවට ලක්වන පුද්ගලයා කියන්නේ ගොඩක් වෙලාවට කිව්වොත් ඔබ්ජෙක්ට් එක කිව්වොත් හරිනේ නේද? එතකොට මේ reflexive pronoun එක
reflexive pronoun එක මොකක්ද කියන එක decide වෙන්නේ පුතේ subject එකට අදාළවයි. බලන්න මේ උදාහරණය. I do homework. මම ගෙදර වැඩ කරනවා. අපි හිතමු මේ sentence එක ඇතුළට අපිට අවශ්‍ය වෙනවා reflexive pronoun එකක් දාන්න. okay මම ගෙදර වැඩ කරනවා. එතකොට ඒක තීරණය කරන්නේ මෙතෙන්ට මොකක්ද දෙන්නේ? himself දෙන්නේ, herself ද, itself ද, myself ද, yourself ද මොකක්ද කියන එක තීරණය කරන්නේ පුතේ කවුද? the subject. subject එක තමයි තීරණය කරන්නේ. එතකොට I කියන්නේ මමනේ. එහෙනම් මට අදාළ reflexive pronoun එක මොකද්ද? myself. I do homework myself. මම ගෙදර වැඩ කරනවා මමම. මා විසින්ම ගෙදර වැඩ කරනවා. ඒ කියන්නේ කාගේවත් support එකක් ගන්නෙ නැහැ. කාගේවත් උදව්වක් ගන්නෙ නැහැ. මම තමන් විසින්ම මා විසින්ම ගෙදර වැඩ කරනවා කියන එක තමයි එකකින් අර්ථවත් වෙන්නේ. She does cooking. ඇය ඉවීම කරනවා. නැත්නම් ඇය උයනවා. cooking කියන්නේ මෙතන නාම පදයක් නේද පුතේ? ing form එකක් තිබුණාට ඉස්සරහින් be verb එකක් නැහැ. be verb එකකුයි ing form එකකුයි ආවොත් නේ උයමින් ඉන්නවා කියන තේරුම එන්නේ. present continuous වාක්‍යයක් එන්නේ නේද? උයමින් ඉන්නවා කියලා. හැබැයි මෙතන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. cooking කියන්නේ මෙතන නාම පදයක්. ඉවීම. ඇය ඉවීම කරනවා. එහෙම නැත්නම් ඇය ඉවුම් පිහුම් කටයුතු කරනවා. subject එක she. එහෙනම් මොකක්ද එන්න ඕනේ reflexive pronoun එක? herself. she සඳහා ගැලපෙන reflexive pronoun එක තමයි එන්න ඕනේ herself. Anil finishes the project. finish කියන්නේ පුතේ අවසන් කරනවා. es දාලා තියෙන්නේ ඒක වචන කරන්න කියලා ඔයාලා දන්නවනේ. ඒතර subject එක වෙන්නේ පුතේ අනිල්. දැන් අනිල් කියලා නම් තිබුණාට දෙමලින් අනිල් කියන්නේ ලේනට නේද? එච්චර වැඩි දුර ඒවා ගැන හිතන්න යන්න එපා. Anil finishes the project. අනිල් අවසන් කරනවා ව්‍යාපෘතිය. subject එක අනිල් පිරිමි කෙනෙක්. ඒ සඳහා එනම් භාවිතා කරන්න ඕනේ අපි himself කියන reflexive pronoun එක. එතකොට මේ screen එකේදී ආ ඔළුවට ගන්න ඕනේ කාරණේ තමයි මොකක්ද? reflexive pronoun එක අපි තීරණය කරන්නේ subject එක දිහා බලලා. subject එකට අනුව තමයි අපි reflexive pronoun එක භාවිතා කරන්නේ. මම පුතාලට පැහැදිලිද කියපු දෙයි? කියපු කාරණේ පැහැදිලි නේද? හරි. මේ note එකත් ඉක්මනට ලියාගමු. ඊතලෙ එහෙම ලස්සනට දාන්න ඉතින් නේද? subject එක මේ විදිහට කොටුවකින් මාක් කරලා ඊතල දාලා වෙන පාටකින් ලියන reflexive pronoun එක ඔයාලා දන්නවනේ ලස්සනට වැඩ කරන්න. animation දාන්න. okay right බලන්න පුතේ. where to use reflexive pronouns? reflexive පල්ලෙහා තියෙන අර මේ වාක්‍ය දෙක ගැන වැඩි හිතන්න එපා. ඒකට animation දාන්න අමතක කළා මට. where to use reflexive pronouns? දැන් අපි උදාහරණ දන්නවා. now we know the examples. okay අපි උදාහරණ දන්නවා reflexive pronouns වලට සහ reflexive pronoun භාවිතා කරන්නේ කාට අනුවද කියලාත් අපි කලින් ස්ක්‍රීන් එකේදී කතා කරා. දැන් මේ ඩිස්කස් කරන්න යන්නේ පුතේ reflexive pronoun එක වාක්‍යයක් ඇතුලේ තියෙන්නේ කොහෙද? කොතනද පාවිච්චි කරන්නේ කියන කාරණේ. okay reflexive pronouns can be used in two places of the sentence. වාක්‍ය ස්ථාන දෙකක වාක්‍ය places දෙකක පුතේ reflexive pronouns භාවිතා කරන්න පුළුවන්. right ඒ තමයි either it should be before the action verb or after the action verb. පුතේ action verb එකක් කියන්නේ පුතේ ක්‍රියාවක් පෙන්වන ක්‍රියාපදනේ නේද? දුවනවා, පයින්නවා, නටනවා, ගයනවා, ලියනවා, පාඩම් කරනවා, ඇවිදිනවා නේද? ඔය වගේ කනවා, බොනවා, ඒ වගේ ක්‍රියාපදනේ අපි action verbs කියන්නේ. අන්න එහෙම action verb එකක් sentence එකේ තියෙද්දි සමහර වෙලාවට අපි සමහර ලාවට කියන්නේ පුතේ අපි භාවිතා කරන ස්ථාන දෙක මේ කියන්නේ. action verb එකට කලින් භාවිතා කරන්නත් පුළුවන් reflexive pronoun එක. action verb එකට පසුව භාවිතා කරන්නත් පුළුවන්. example he himself solves the problems. problems කියන්නේ පුතේ ප්‍රශ්නනේ. solve කියන්නේ විසඳනවා. ඔහු ප්‍රශ්න විසඳනවා ඔහු විසින්ම. එහෙම නැත්නම් solves කියන action verb එකට පසුව ලියන්නත් පුළුවන් he solves the problems himself. අර තේරුමම තමයි යන්නේ ඔහු ප්‍රශ්න විසඳනවා ඔහු විසින්ම. right එතකොට සිංහල තේරුමේ වෙනසක් වෙන්නේ නැහැ පුතේ. අපිට action verb එකට කලින් ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් action verb එකෙන් පසුව ලියන්නත් පුළුවන්. ඔන්න ඔය ස්ථාන දෙකේදී තමයි පුතේ අපි reflexive pronouns වාක්‍යයක් ඇතුලේ යොදාගන්නේ. okay පැහැදිලිද කියපු දේ? පැහැදිලිද පුතේ? දැන් පාඩම් පැහැදිලි කරන් යද්දී මම කොටසින් කොටසනේ යන්නේ පුතේ නේද? I am going part by part. කොටසින් කොටස යන්නේ. එතකොට එක කොටසක් හරිය තේරෙන්නේ නැතුව ඉදිරියට යන්න එපා. අපැහැදිලිතාවයක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් එවන්න. එතකොට මම ආවෝසරයක් පැහැදිලි කරලා දෙන්න. right? හරි. මේකත් ලියාගන්න පුතේ අපි. අනුමාත්‍රකාවක් ලියාගන්න where to use reflexive pronouns and ඉතින් ටික ඉංග්‍රීසියෙන් ලියමු. පැහැදිලි නේද ඉංග්‍රීසියෙන් ලියුවාම? සිංහල ලියන්න ඕනේ නැහැ නේ.
ඔන්න දැන් දන්නවයි කියන්නේ පුතා ඔයා දන්නවා හොඳටම කොහෙද රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් භාවිතා කරන්නේ කියලා. Okay. හරි. Right. මෙන්න මේ ඇක්ටිවිටි එක කරන්න ඕනේ as soon as possible. Rearrange these phrases. මෙන්න මේ දීලා තියෙන phrases ටික ගලපලා නිවැරදි sentence එකක් ගොඩනගන්න තියෙන්නේ. බලන්නකො පළවෙනි එක මම උදාහරණයක් විදිහට කරලා දෙන්නම් පුතේ. ඒතරවට 4යි කරන්න තියෙන්නේ. Okay. මේ විදිහේ ප්‍රශ්නයක් ආව පුතේ 2015 අවුරුද්දේදීත්. ඒ කියන්නේ සම්පූර්ණ වාක්‍යයක් අරගෙන ඒක phrases වලට කොටස් වලට වෙන් කරලා ඒවා ජම්බල් කරලා කලවම් කරලා දෙනවා ආපහු නිවැරදිව පෙළ ගස්වන්න කියලා. එතකොට අපිට මුලින්ම සබ්ජෙක්ට් එක ඕනේනේ. නේද? මම සබ්ජෙක්ට් එක විදිහට පාවිච්චි කරන්නම්. he තමයි භාවිතා කරන්න ඕනේ සබ්ජෙක්ට් එක විදිහට. ඊට පස්සේ දැන් ඔයා දන්නවා පුතේ ස්ථාන දෙකක අපිට පුළුවන් රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් භාවිතා කරන්න ක්‍රියාපදයට කලින් සහ ක්‍රියාපදයට පසුව විදිහට මම පාවිච්චි කරන්නම් ක්‍රියාපදයට පසුව. Okay. He finishes the work. එතකොට ඔයා ක්‍රියාපදයට පසුව භාවිතා කරනවා නම් පුතේ වාක්‍ය අවසානය දාන්න එතකොට හරි. He finishes the work himself. ඕනනම් මේ sentence එකම ලියන්න පුළුවන් අනිත් දෙයක් මම type කරන්න. එතකොට හරිනේ. He himself finishes the work. ඔය ක්‍රම දෙකකින් ඕන ක්‍රමයක් හරි පුතේ. He finishes the work himself. එහෙම නැත්නම් he himself finishes the work. ඔය ක්‍රම දෙකකින් කැමති ක්‍රමයක් ඔයා ලියන්න. මම උත්තර දෙකම කියන්න. අර ටයිප් කරද්දි පේන්නේ නැහැ පුතේ. හැබැයි මෙහෙම වුණාම පේනවා නේද කාටද? ටයිප් කරද්දි පේන්නේ. ඒකයි ප්‍රශ්නේ. දැන් පේනවා. හරි. ඔයාලට 4ක් තියෙනවා ලියන්න පුතේ. පුළුවන් ඉක්මනට අපි 4 ලියමු. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරලා තව වැඩ ගොඩක් තියෙනවද කරන්න. ඕකේ. ඉක්මනට ලියමු නිසා. Okay, let's see the second one. Checks කියන්නේ පුතේ පරීක්ෂා කරනවා. Right. Okay. Checks කියන්නේ පුතේ පරීක්ෂා කරනවා singular verb එකක්. The teacher ගුරුතුමා එහෙම නැත්නම් ගුරුවරිය. Our books කියන්නේ අපේ පොත්. And herself ඇය විසින්ම. එතකොට ගුරුතුමිය වෙන්න ඕනේ නේද? Right. අපි බලමු උත්තරේ. The teacher තමයි subject එක. මම මුලින්ම පාවිච්චි කරන්න පුතේ action verb එකට පසුව. Okay. එතකොට verb එක වෙන්න ඕනේ පුතේ checks. The teacher checks our books herself. නැත්තම් අනිත් විදිහ ඒ කියන්නේ action verb එකට කලින් පුතේ ලිව්වොත් එහෙම the teacher herself checks our books. The teacher herself checks our books. එහෙම නැත්තම් මේ දීලා තියෙන විදිහත් හරි. The teacher checks our books herself. ගුරුතුමිය ඇය විසින්ම අපේ පොත් පරීක්ෂා කරනවා. Okay. And the third one, the boys පිරිමි ළමයි the lost ball නැති වුණු බෝලය නැති වෙච්ච බෝලය find කියන්නේ පුතේ හොයනවා. themselves කියන්නේ ඔවුන් විසින්ම. අන්න හරි දුලංජනා. Yes, very good. මම subject එක මුලින්ම type කරන්නම් පුතේ the boys find තමයි verb එක. object එක තමයි the lost ball. ඊට පස්සේ හොයන්නේ කොහොමද themselves. The boys find the lost ball themselves. පිරිමි ළමයි ඔවුන් විසින්ම නැති වෙච්ච බෝලය හොයනවා. මේක අනිත් විදිහට ලිව්වොත් පුතේ කොහොමද එන්න ඕනේ? The boys themselves find the lost ball. And the fourth one, itself කියන්නේ ඌ විසින්. Birds කියන්නේ පුතේ නානවා the bird කුරුල්ලා from the pond. පොකුණෙන්. Very nice. එතකොට subject එක වෙන්න ඕනේ පුතේ the bird. verb එක වෙන්න ඕනේ baths. From the pond itself. The bird baths from the pond itself. අනිත් විදිහට ලිව්වොත් පුතේ the bird itself baths from the pond. කොයි විදිහට ලිව්වත් පුතේ තේරුම වෙන්න ඕනේ. අන්න right පුතේ. කොයි විදිහට ලිව්වත් තේරුම වෙන්න ඕනේ. කුරුල්ලා ඌ විසින්ම පොකුණෙන් නාන. කවුරුත් නාවන්නේ නැහැ. ඌ විසින්ම තමයි නාන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම හිතන්නකො එතකොට හරි ලේසි වැඩි. දැන් ඔය ගෙදර ඉන්නව නේද බල්ලෙක් ඔයාලගේ? ඉන්නවද බල්ලෙක්? If you have a dog at home, ගෙදර බල්ලෙක් ඉන්නවා නම් ඔය බල්ලන්ට එක ඔය මැක්කො එහෙම කද්දි
උන්ගේ පිටවල් එහෙම කහනවනේ. කවදාවත් ඔයාගේ ගෙදර බල්ලා ඇවිල්ලා ඔයාට කියනවද අක්කේ මේ පොඩ්ඩක් මේ පිට කහලා දෙන්නකෝ. නැත්තම් අයියේ පොඩ්ඩක් මේ පිට කහලා දෙන්නකෝ. පිට කහනවා කියලා එහෙම එනවද බල්ලෝ? බල්ලෝ ඇවිල්ලා කියනවද පිට කහලා දෙන්න කියලා නෑ. උන් මොකද කරන්නේ? උන් ඌ විසින්ම කසා ගන්නවා. නේ? බල්ලා පිට කහගන්නේ ඌ විසින්මයි. අලි දැකලා තියෙනවනේ. අලින්ටත් පිටවල් කහනවා. ඒතර උන් මොකද කරන්නේ? ගමකට ඇවිල්ලා මිනිසුන්ට කියනවද පිට කහලා දෙන්න කියලා නෑ. ඌ මොකද කරන්නේ? ගහකට හේතු වෙලා ගහේ ඇද්දලිලා ඌම පිට ගහ ගන්න. එතකොට අන්න බලන්න රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් භාවිතා කරන හොඳ තැන. ඒතර කුරුල්ලා අපි නාවන්නේ කුරුල්ලංග ඌ තමයි ඌ විසින්ම නාන්නේ. හරියට පූසොත් එහෙමයිනේ. පූසත් ඌ විසින්මනේ නාන්නේ. ඒකට දැන් අදහස පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඕකේ. මේඩ් කියන්නේ හැදුවා. a new machine කියන්නේ අලුත් යන්ත්‍රයක්. children කියන්නේ ළමයි. themselves කියන්නේ ඔවුන් විසින්ම. එතකොට පුතේ subject එක විදිහට භාවිතා කරන්න පුළුවන් පදයකට තියෙන children. made තමයි verb එක. හදපු දේ තමයි a new machine. themselves. Children made a new machine. පුතේ themselves කියද්දි මොකද්ද විකාරයක් ඇදලා තියෙන්නේ? themselves හරිය ලියා ගන්න ඈ මොකද්ද විකාරයක් ඇදලා තියෙන්නේ? Children made a new machine themselves. එහෙම නැත්නම් otherwise you can write children themselves made a new machine. ළමයි ඔවුන් විසින්ම අලුත් යන්ත්‍රයක් හැදුවා. ඔන්න ඔහමයි පුතේ sentences ටික ලියවෙන්න ඕනේ. yes එනවා yes අපිට එහෙම කියන්න පුළුවන්. මේ අපි මාන එක අපිමයි කරගන්නේ පුළුවන් yes. අන්න හරි ඔය උත්තර ලියලා තියෙන ඔක්කොගෙම උත්තර ටික හරි පුතේ ඈ. right. මම තප්පර 20 කට පුතේ ස්ක්‍රීන් එක තියන්නම් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. and අවසානයේ පුතේ the කමාවක් l මොකක්ද වැදිලා තියෙනව නේද? ඒක වෙනුවට හරියට ලියා ගන්න themselves කියලා. yes Ashwini thank you. මේ පාඩම එතකොට කරන්න වෙනවා අපිට. compound සහ complex sentences අපි අනාගතයේ දවසක කරමු. විභාගය හැම ඉවරලා වගේ. okay. විභාගය ඉවරලා කරමු. හරි ඇති වෙලා. And we have another activity. අපිට තව ක්‍රියාකාරකමක් කරන්න තියෙනවා පුතේ but we are not doing that in the class just now. අපි මේ දැන් ඒක මෙන්න මේ ටික අපි කරන්නේ නැහැ ක්ලාස් එකේදී. මම මේකේ ෆොටෝ එකක් ගහලා පුතේ එවනවා group එකට. ඒකට ඔයාලා homework එකක් හැටියට තමයි මේක කරන්න ඕනේ. I have given some Sinhala sentences then you have to change them into English. මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ලියන්නයි තියෙන්නේ. right හැම sentence එකේම reflexive pronoun එකක් තියෙනවා. right ඒක හිමීට පාඩුවේ ගෙදරදී ලියන්න. right දැන් මම පුතා ඔන්න අපි මේ පාඩමේ අවසානට ඇවිල්ලා වගේ. okay වගේ කියලා මම අදහස් කරේ ඒකට හේතුව තමයි පුතේ අපි ඉගෙන ගත්ත පාඩම pronouns නේ. right pronouns. හැබැයි අපි ඉගෙන ගත්ත pronouns අපි අඳුන්වන්නේ personal pronouns කියලා. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම සර්වනාම විදිහට වැඩ කරන වචන 36 තමයි පුතේ අපි ඉගෙන ගත්තේ. I වලින් පටන් අරගෙන yourselves කියන වචනෙන් අවසන් වෙන 36 දෙනෙක් අපි ඉගෙන ගත්තා. right ඒ 36 දෙනා තමයි පුතේ සාමාන්‍යයෙන් ඇත්ත වශයෙන්ම සර්වනාම විදිහට අපි වචනමය සර්වනාම විදිහට අපි ගණන් ගන්න කතා කරන්නේ. okay හැබැයි පුතේ in English language ඉංග්‍රීසි භාෂාවේ තවත් වර්ගවල සර්වනාම තියෙනවා. අර 36 දෙනාට අමතරව තවත් වර්ගවල සර්වනාම තියෙනවා. ඒවට සමහර තැන්වලදී විවිධ නම් උනත් භාවිතා කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒවත් පුතේ සර්වනාමම තමයි. දැන් මම පුතා මෙන්න මේ කාරණේ හරියටම ඔලුවට ගන්න. ඒ තමයි සර්වනාමයක් කියලා කියන්නේ පුතේ අපි වෙනත් නාමපදයක් වෙනුවට ආදේශ කරන වචනනේ. නාමපදයක් වෙනුවට ආදේශ කරන වචන අපි අඳුන්වනවා සර්වනාම විදිහට. එතකොට අර කියපු 36 දෙනාට අමතරව okay අර කියපු 36 දෙනාට අමතරව නාමපදයක් වෙනුවට ආදේශ කරන්න පුළුවන් තව වචන තියෙනවා. ඒ කියන්නේ ඒවත් pronouns නේ. හැබැයි ඒවට වෙන නම් අපි ලබා දෙනවා. එහෙනම් මෙන්න මෙතනින් එහාට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා the other types of pronouns. එහෙම නැත්නම් සර්වනාම වෙනත් වර්ග. right සර්වනාම වෙනත් වර්ග තමයි මේ කතා කරන්න අපි පටන් ගන්නෙ.
අපි අනුමාත්‍රිකාවක්ම නෙමෙයි ප්‍රධාන මාත්‍රිකාවක් විදිහට ලිව්වත් කමක් නැහැ පුතේ මේක. other types of pronouns මාත්‍රිකාව ලියා ගන්න ඊට පස්සේ බලමු මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. okay හරි මාත්‍රිකාව ලියාගෙන දැන් සතුටින් ඉන්නේ කට්ටියම අපි බලමු මේ මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. okay the pronouns we learned before අපි මීට කලින් ඉගෙන ගත්ත සර්වනාම ඒ කියන්නේ අර 36 දෙනා are called personal pronouns. personal pronouns විදිහට අපි හඳුන්වනවා මේ මොකද්ද මේ ලියලා තියෙන්නේ in නෙමෙයි mine. okay I me my mine myself ඔය විදිහට අපි dots ටිකක් තියලා තියෙන 36 දිනක් මෙතන ලියන්න ඕන නිසා ඔය විදිහට ඉගෙන ගත්ත සර්වනාම අපි personal pronouns විදිහට හඳුන්වනවා. okay but නමුත් there are some other types of pronouns too. තවත් වර්ගවල pronouns පුතේ තියෙනවා. let's check them out. අපි ඒවා පරීක්ෂා කරලා බලමු. එහෙනම් මේ කොටසේදී අපි කතා කරනවා අර 36 දෙනාට අමතරව තියෙන pronouns මොනවද කියලා. okay right ලියපු මාතෘකාවට තිබුතේ මේ note එක ලියා ගන්න ඉක්මනට මෙතනින් එහාට බලමු මොනවද ඒ සර්වනාම කියලා. right under that ඒ යටතේ පුතේ මම කතා කරනවා පළවෙනි pronouns වර්ගය. okay demonstrative pronouns number 1 demonstrative pronouns මෙතනදී පුතේ මේ demonstrative කියන වර්ගය මීට කලින් අපි කතා කරලා තියෙනවා when you were in grade 8 අටේ ශ්‍රේණියේදී. okay නෑ sorry 7 හතේ පන්තියේදී අච්චු පොතේදී අපිට කතා කරන්න තියෙනවා මේ demonstrative pronouns ගැන. okay ඒකම තමයි ආපහු මේ ටිකක් බරපතල විදිහට okay සම්පූර්ණ පාඩමක් විදිහට කතා කරන්න යන්නේ. but very easy. නමුත් හරිම ලේසි මේ demonstrative pronouns කියන්නේ you know them. ඔයව දන්නවා මට තියෙන්නේ මතක් කරලා දෙන්න විතරයි. ඉතින් අංක 1 ලියාගමු පුතේ මාතෘකාව demonstrative pronouns. and what is the meaning of demonstrate? demonstrative කියද්දී පුතේ IVE කියන අකුර වලින් අවසන් වෙන්නේ යම්කිසි වචනයක් IVE වලින් අවසන් වෙනවා නම් ඒක 99% that is an adjective 99% ඒක නාම විශේෂණයක්. okay ඒකේ මේක verb එකකින් හැදෙන්නේ demonstrative කියන වචනය demonstrate. demonstrate කියන්නේ පෙන්වනවා. එහෙම නැත්නම් දක්වනවා. යම්කිසි දෙයක් නිරූපණය කරනවා. පෙන්වා දෙනවට තමයි අපි demonstrate කියන්නේ. නම් demonstrative pronouns කියන්නේ පෙන්වා දෙන සර්වනාම. okay right මාතෘකාව ලියාගෙන ඉන්නේ this these that those are called the demonstrative pronouns. වචන හතරයි පුතේ demonstrative pronouns තියෙන්නේ this these that those. this these that those කියන වචන හතර අපි හඳුනනවා පුතේ demonstrative pronouns විදිහට. they are used to demonstrate. අපි ඒව පාවිච්චි කරන්නේ demonstrate කරන්න. ඒ කියන්නේ show පෙන්වා දෙන්න. something or someone. යම්කිසි කෙනෙක් හරි යම්කිසි දෙයක් හරි කෙනෙක් හරි දෙයක් හරි පෙන්වා දීම සඳහා තමයි අපි මේ demonstrative pronouns අපි භාවිතා කරන්නේ. okay right මාතෘකාවට මේ note එක ලියා ගන්න පුතේ. ඔයා මට කියන්න ලියන අතරේ this these that those කියන වචන හතර පාවිච්චි කරන හැටි භාවිතා කරන හැටි ඔයා දන්නවද? okay මීට කලින් මම ක්ලාස් එකේ පාඩමක් හැටියට නම් මට මතක විදිහට මම උගන්වලා නැහැ මේ demonstratives ගැන. ඔයා දන්නවද මේක පාවිච්චි කරන හැටි? කොහෙන් හරි ඔයාලට අහු වෙලා තියෙනවද? හතේ ශ්‍රේණිය නම් අනිවාර්යෙන් මේ පාඩම ඉගෙන ගන්න. right? හරි note එක ලියන්නකෝ බලන්න. මීට දවස් කිහිපයකට කලින් before several days we have learnt about the sentence pattern there. there is there are කියලා වාක්‍ය රටාවක් ඉගෙන ගත්ත මතකයි? දවස් 3ක් අපි ඉගෙන ගත්ත පාඩම. there is there are. ඒතර there is there are කියන වාක්‍ය රටාව වගේම නිතර භාවිතා කරන්න වෙන වචන හතරක් තමයි පුතේ මේ this these that those කියන්නේ.
කියන්නේ demonstratives. okay එතකොට මේ හතර දෙනාත් අතිශයින් වැදගත් ඒවා රචනා හැම ලියද්දී ඒ නිසා මේ පාඩම වලට වැදගත් වෙයි. okay පුතේ okay what are demonstratives මොනවද මේ demonstratives කියලා හඳුන්වන්නේ demonstratives are kind of pronouns that point to specific objects මේක එක්තරා වර්ගයක සර්වනාම වෙනවා ඒ නිසානේ පුතේ මේ පාඩම අවසානයේ අපි මේක ඉගෙන ගන්නේ නේද demonstratives කියන්නේ පුතේ එක්තරා වර්ගයක kind කියන්නේ වර්ග pronoun සර්වනාම වර්ගයක් that point කරනවා කියන්නේ පුතේ දක්වනවා එහෙම නැත්නම් පෙන්වා දෙනවා specific objects object කියන්නේ පුතේ මේ අර වාක්‍යයේ තියෙන object ගැන නෙමෙයි කර්මය ගැන නෙමෙයි මේ කියන්නේ. මෙතන object කියන්නේ කර්මය එහෙම නෙමෙයි වස්තුන් specific කියන්නේ පුතේ නිශ්චිත වස්තුවක් දිහාවට පෙන්වා දෙන වචන තමයි මෙන්න මේ demonstratives කියලා අපි හඳුන්වන්නේ. okay there are 4 demonstratives අපි ඉගෙන ගත්ත හතරක් තියෙනවා කියලා this that those මෙයාලට හරියටම සිංහල තේරුමක් කියන්න බෑ පුතේ. හැබැයි මේ දල වශයෙන් මෙන්න මේ වගේ සිංහල තේරුමක් දෙන්න පුළුවන් this කියන්නේ මේ these කියන්නේ මේවා that කියන්නේ අර those කියන්නේ අරවා ඔන්න ඔය වගේ සිංහල තේරුමක් ලබා දෙන්න පුළුවන් මේ හතර දෙනාට okay අපි මේ note එක ලියාගමු ඊට පස්සේ බලමු කොහොමද මේ හතර දෙනාව පාවිච්චි කරන්නේ කියලා okay දාන්න අමතක වෙලා first demonstrative is this ළඟ ඇති ඒක වචන වස්තුවක් පෙන්වීම සඳහා භාවිතා කරනවා like this is a box මේ තියෙන පෙට්ටියක් this is a box ඒ කියන්නේ ළඟ ආසන්නයේ තියෙන ඒක වචන වස්තුවක් ඒක වචන singular object එකක් පෙන්වා දෙන්න තමයි පුතේ අපි භාවිතා කරන්නේ this කියන එක අපි මේ ideas ටික ලියාගෙන යම් වේගෙන් right පළවෙනි අනුමාත්‍රිකාව ලියා ගන්න this ඒ යටතේ සිංහල note එක ලියා ගන්න පුතේ ළඟ ඇති ඒක වචන වස්තුවක් පෙන්වීම සඳහා භාවිතා කරයි example එකකුත් ලියන්න this is a box and no need of the picture පින්තූරය අවශ්‍ය වෙන්නේ නැහැ බලන්න විතරයි ඒක අවශ්‍ය වෙන්නේ right this is a box this is a phone this is my room this is my pet this is my brother this is my new television this is your mistake
This is your bottle. This is his bicycle. ඒ වගේ අර අපි ඉගෙන ගත්ත personal pronouns පාවිච්චි කරන්න පුළුවන් මේවත් එක්ක නේද? This is his bicycle. This is my book. This is my book. මේ මගේ පොත. This is my country, Delanjana. Yes, very nice. This is my country. This is my school. This is my family. ඔය විදිහට ඕන තරම් වාක්‍යකින් කියන්න පුළුවන් නේද this වලින්. කොහොම හරි ළඟ තියෙන ඒක වචනයක් තමයි පෙන්වන්නේ. Second one, these. ළඟ තියෙන බහුවචන වස්තුන් පෙන්වන්න තමයි පුතේ අපි භාවිතා කරන්නේ these. These are boxes. මේ තියෙන පෙට්ටි. These are boxes. ළඟ තියෙන බහුවචනයක්. Yes. දැන් නම් අපේ නෙමෙයි තමයි රට. Oh yes Delanjana. You are correct. You are absolutely correct. මේ දැන් කොටසක් ඉන්දියාවේ කොටසක් චීනයේ කොටසක් ඇමරිකාවේ. එහෙම ඉතින් එක එක රටවල් වලට අයිති දැන් නේද කොටරක් ගාව. And telling more examples. These are my brothers. These are my short notes. These are my targets. මේ තමයි මගේ ඉලක්ක. These are our friends. මේ ඉන්නේ අපේ යාළුවෝ. These are our friends. මේ ඉන්නේ අපේ යාළුවෝ. These are our classrooms. මේ තියෙන්නේ අපේ පන්ති කාමර. These බහුවචනයක් සඳහා තමයි භාවිතා කරන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම බහුවචනය it should be close. ආසන්නයේ තියෙන්න ඕනේ, ළඟ තියෙන්න ඕනේ. Okay? And the third one, that. ඈත නැති ඒක වචන වස්තුවක් පෙන්වීම සඳහා තමයි භාවිතා කරන්නේ that කියන එක. That is a box. අර තියෙන්නේ පෙට්ටියක්. ඈත තියෙන්නේ නේ. අර ළඟ තියෙන පෙට්ටිය ගැන කිව්වොත් එහෙම these are boxes. ඈත තියෙන දෙයක් තමයි ආ පෙන්වන්නේ. That is a box. That is my house. පාරේ ඉඳන් ඔයාගේ යාළුවට පෙන්නනවා. That is my house. අර තියෙන්නේ මගේ නිවස. පුතේ ඔයා දැන් නෝට් එක ලියන්න ඕන. මං කියන දේ අහගෙන ඉන්න ගමන් ඈ. මම ලියන්න වෙනම ටයිම් එකක් දෙන්නේ නැහැ. That is my house. අර තියෙන්නේ මගේ ගෙදර. And that is my uncle. අර ඉන්නේ මගේ මාමා. That is the temple. අර තියෙන්නේ පන්සල. That is the biggest school in this area. අර තියෙන්නේ මේ ප්‍රදේශයේ ලොකුම පාසල. That is the singer showroom. අර තියෙන්නේ singer ප්‍රදර්ශනාගාරය. You can write many sentences as you wish. Okay? And those ඈත තියෙන බහුවචන වස්තුවක් පෙන්වීම සඳහා තමයි those භාවිතා කරන්නේ පුතේ. පේනවත් දන්නේ අර වැඩ කරන කෙනාට boss පෙන්නනවා අර රාක්කවල තියෙන පෙට්ටි. Those are boxes. අර තියෙන පෙට්ටි. Those are boxes. Those are deer. අර ඉන්නේ මූ. Those are tasty mangoes. අර තියෙන්නේ රස අඹ. Those are our clothes. අර තියෙන්නේ අපේ ඇඳුම්. Those are your mistakes. ඒවා ඔයාගේ වැරදි. ඒවා ඔයාගේ වැරදි. Those are your mistakes. Those are the teachers of our school. අර ඉන්නේ අපේ පාසලේ ගුරුවරු. right? ඒ විදිහට ඔයාලට ඕන තරම් වාක්‍ය උදාහරණ ලියන්න කියන්න පුළුවන්. Okay? Right. How to use demonstratives? කොහොමද මේ ඉගෙන ගත්ත demonstrative හතර දෙනා? ඒ කියන්නේ පුතේ this, these, that, those. අන්න right. Those are your responsibilities. ඒව තමයි ඔයාගේ වගකීම්. Very good. Right? එතකොට මේ ඉගෙන ගත්ත this, these, that, those කියන demonstratives හතර කොහොමද පුතේ අපි පාවිච්චි කරන්නේ කියලා මේ බලන්න යන්නේ. Right? Demonstratives can be used in two ways. අපිට පුතේ වාක්‍යයක් ඇතුලේ in a sentence වාක්‍යයක් ඇතුලේ demonstratives මේ කියන්නේ මේ වචන හතර ක්‍රම දෙකකට two ways ක්‍රම දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි as the subject of the sentence with the be verb. ඒ කියන්නේ වාක්‍ය ක්‍රියාපදයේ අනිවාර්යයෙන්ම be verb එකක් වෙන්න ඕනේ. ඒ වගේම මේ demonstrative එකේ ඉන්නේ වාක්‍ය subject එක විදිහට. ඒ කියන්නේ ආරම්භක වචනේ විදිහට තියෙන්න ඕනි. උදාහරණයක් this is my brother. මේ ඉන්නේ මගේ සහෝදරයා. බලන්න පුතේ this තමයි වාක්‍ය subject එක වෙන්නේ. ක්‍රියාපදයේ විදිහට is කියන be verb එක පාවිච්චි කරලා තියෙනවා.
දෙවනි ක්‍රමය තමයි පුතේ before a noun නාම පදයකට කලින් පාවිච්චි කරන්නත් පුළුවන්. හරියට නිකන් this boy is good. මේ පිරිමි ළමයා හොඳයි. This boy helps others. මේ පිරිමි ළමයා අනිත් අයට උදව් කරනවා. එතකොට ඔයාලට ඕනෑම ක්‍රියාපදයක් වාක්‍ය තුල ලියන්න පුළුවන්. එතකොට දෙවෙනි අවස්ථාවේදී වෙන්නේ මොකද්ද පුතේ? නාම පදයක් එක තමයි ඩිමොන්ස්ට්‍රේටිව් පාවිච්චි කරන්නේ. පළවෙනි අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? නාම පදයක් නැතිව තනි වචනයක් විදිහට වාක්‍ය සබ්ජෙක්ට් එක විදිහට පාවිච්චි කරනවා. දෙවෙනි ක්‍රමය තමයි තනි වචනයක් විදිහට නෙමෙයි නාම පදයක් සහිතව right නාම පදයක් විදිහට නාම පදයක් සහිතව අපි ඩිමොන්ස්ට්‍රේටිව් එක පාවිච්චි කරනවා. ඔන්න ඔය ක්‍රම දෙක තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ ඩිමොන්ස්ට්‍රේටිව් භාවිතා කිරීම ගැන. okay right මේකත් අපි වේගින් ලියමු පුතේ. the demonstrative this කියන demonstrative එක පුතේ අපි භාවිතා කරන්නේ ළඟ තියෙන ඒක වචනයක්නේ. එහෙනම් භාවිතා කරන be verb එකත් පුතේ ඒක වචන වෙන්න ඕනේ. these භාවිතා කරන්නේ ළඟ තියෙන බහුවචනයක් පෙන්වන්න. ඒ නිසා be verb එකත් බහුවචන වෙන්න ඕනේ are. ඒ වගේම that කියන එකෙන් ඒක වචනයක් පෙන්වන්නේ. එහෙනම් be verb එකත් is. those කියන එකෙන් බහුවචනයක් පෙන්වන්නේ. ඒ නිසා be verb එක are වෙන්න ඕනේ. හැබැයි මම මේ දීලා තියෙන්නේ only the present tense be verbs. වර්තමාන කාල be verbs ටික විතරයි මේ දීලා තියෙන්නේ. අතීත කාල අනාගත කාල be verbs භාවිතා කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැති. This is a bag. මේ තියෙන bag එකක්. These are history books. මේ තියෙන ඉතිහාසය පොත්. That is a mango tree. අර තියෙන්නේ අඹ ගහක්. Those are our classrooms. අර තියෙන්නේ අපේ පන්ති කාමර විදියට උදාහරණ කීපයකුත් මම ඔන්න දුන්නා. right? ලියන්න පුතේ පළවෙනි ක්‍රමය be verb එකත් එක්ක. keep watching. parrot කෙනෙක් ගිරවෙක් ඉන්නවා ළඟ. This is a parrot. මේ ඉන්නේ ගිරවෙක්. ඈත ඉන්නවා school girls ලත් කීප දෙනෙක්. Those are school girls. අර ඉන්නේ පාසල් ගැහැණු ළමයි. ඈත ඉන්නේ ගොඩ දෙනෙක්. ඒ වගේම ළඟ තියෙනවා some strawberries. These are strawberries. ඈත තියෙනවා ගුවන් යානයක්. That is a plane. දැන් අදහස මොකක්ද කියලා පැහැදිලි. ළඟ ඈත ඒක වචන බහුවචන අදහස පැහැදිලි. okay මේක දැන් ඔයා ලියන්නෙත් නෑ. මේකත් homework එකක් විදිහට මම එවනවා. right this would be a homework also. මේකත් කරලා තියෙනවනේ දැනට ඔන්න homework දෙකයි. okay now you have two homeworks. මේක උත්තර ටික තියෙනවා. උත්තර ටික නැතුව මම එවන්න. number 2 දෙවෙනි ආකාරය පුතේ before a noun නාම පදයකට පෙර. එතකොට demonstrative එක නාම පදයකට කලින් භාවිතා කරද්දී අපි ඒත් එක්ක භාවිතා කරන නාම පදේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. ඒකට හේතුව තමයි පුතේ මොකද්ද? this කියන demonstrative එක පාවිච්චි කරද්දී ඒකත් එක්ක භාවිතා කරන නාම පදේ ඒක වචන වෙන්න ඕන. අපිට කවදාවත් this boys කියන්න බෑ පුතේ. this boy. ඒ වගේම බහුවචන demonstrative එකක් පාවිච්චි කරනවා නම් හරියට these සහ those ඒත් එක්ක use කරන noun එකත් පුතේ අනිවාර්යයෙන්ම බහුවචන නාම පදයක් වෙන්න ඕනේ. these girls, those girls වගේ. අපුතාලට පැහැදිලි වෙන්න මම මෙන්න මේක පෙන්නන්න. this plus singular noun එකක්, these එක plural noun එකක්, that එක singular noun එකක්, those එක plural noun එකක් පාවිච්චි කරන්න ඕනේ. this boy, this girl, this dog, this house, this book. These boys, these girls, these dogs, these houses, these books. That boy, that girl, that dog, that house, that book. Those boys, those girls, those dogs, those houses, those books. Okay. right. එතකොට භාවිතා කරන verb එක මොකද වෙන්න ඕනේ? any verb. ඕනම ක්‍රියාපදයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි this සමග ඒක වචන නාම පදයක් ඔයා භාවිතා කරනවා නම් එයත් එක්ක ලියන ක්‍රියාපදයක් ඒක වචන වෙන්න ඕනේ පුතේ. ඇයි ඒක වචන වෙන්න ඕනේ? this boy කියන වචන දෙකෙන්ම ඊට පස්සේ ඉන්ඩිකේට් කරන්නේ ඒක වචනයක්. මේ පිරිමි ළමයා. එහෙනම් ක්‍රියාපදේ ඒක වචන වෙන්න ඕනේ. මේ පිරිමි ළමයි ක්‍රියාපදේ බහුවචන වෙන්න ඕනේ. අර පිරිමි ළමයා ක්‍රියාපදේ ඒක වචන වෙන්න ඕනේ. අර පිරිමි ළමයි ක්‍රියාපදේ බහුවචන වෙන්න ඕනේ. okay අන්නේ කාරණයක් ඔළුවේ තියාගෙන ලස්සනට පැහැදිලිව දෙවනි ආකාරය මම පුතාලා ලියාගන්න. ලියන අතරේ ඔයාලා අහුම්කම් දෙනවා. වේගෙන් ලියනවා. ලියන අතරේ ඔයා අහුම්කම් දෙනවා මෙන්න මෙහෙම. okay right අද අපි කතා කරේ පුතේ pronouns වල අවසාන කොටස that is reflexive pronouns. reflexive pronouns 8 දෙනෙක් හිටියා.
8 දෙනෙක් ඉන්න හේතුව තමයි you කියන subject pronoun එක වර්ග දෙකකින් තියෙනවා singular and plural. ඒ නිසා yourself සහ yourselves විදිහට වර්ග දෙකක් තියෙනවා. right? එතකොට reflexive pronouns අපි භාවිතා කරන්නේ Taman විසින්ම කියන තේරුම සඳහා. ඒ වගේම reflexive pronoun භාවිතා කරනවා අපි action verb එකට කලින් සහ action verb එකට පසුව. ඒ තමයි අපි reflexive pronouns ඉගෙන ගත්ත විදිය. ඊට පස්සේ අපි අවසාන භාගයේදී කතා කරේ පුතේ අපි කතා කරපු personal pronouns වලට අමතරව ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා තවත් සර්වනාම. නාමපද වෙනුවට භාවිතා කරන්න පුළුවන් වචන තියෙනවා. okay? දැන් උදාහරණයක් විදිහට මේ අපි කතා කරන්නේ demonstrative නේ. පළවෙනි එක තමයි මේ කතා කරන්නේ. ඒතර demonstrative ගැන කතා කරද්දී this කියන එක නාමපදයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්ද? දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. I like මම කලින් උදාහරණ ගන්නම් ඈ. I like the book. I like the book. මම පොතට කැමති. ඔය මේසෙ උඩ තියෙන පොතක් පෙන්නලා ඔයාගේ යාළුවට කියනවා I like the book. මම පොතට කැමති. The book කියන noun එක අයින් කළා ඕන නම් ඔයාට ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් this කියන එකනේ. I like this. මම මේකට කැමති. I like this. එතකොට the book කියන noun එක වෙනුවට තමයි this කියන demonstrative pronoun එක පාවිච්චි කරේ. කියන්නේ ඇත්ත වශයෙන්ම මේවත් pronoun කියන එක දෙනින් ඔප්පු වෙනවානේ. එතකොට මේවා වෙනස් ආකාරයක. අර කියපු personal pronouns වලට අමතරව භාවිතා කරන්න පුළුවන් pronouns වර්ග. එකෙන් අපි කතා කරනවා pronouns වර්ග 4ක්. ලබන සතියේත් අපි ගොඩක් වෙලාවට මේ පාඩමම තමයි කරන්නේ පුතේ. කලින් ඉවර වෙන්නත් ඉඩ තියෙනවා මේ පාඩම. එහෙම වුණොත් අලුත් පාඩම පටන් ගන්නවා අපි. right කොහොමද වර්ග 4ක් අපි කතා කරනවා. personal pronouns වලට අමතරව තියෙන අනිකුත් pronouns වර්ග. ඒකේ පළවෙනි එකේ තමයි අපි ඉන්නේ. ඒ තමයි demonstratives කියන pronoun වර්ගය. right ඒකෙන් අපි ඉගෙන ගත්තා this these that those කියලා වචන 4ක්. ඔය 4 දෙනා එක තමයි මේ සෙල්ලම් දාන්නේ අපි. okay right දැන් note එක ලියන්න පුතේ. homework දෙකක් මම ඔයාලට එවනවා. homework දෙකම කරලා තියාගන්න. ලබන සතියේදී අපි ඒ homework දෙක සාකච්ඡා කරලා මෙතනින් එහාට පාඩම continue කරමු. okay තව ලියන්න ඕන තරම් වෙලා තියෙනවා පුතේ. විනාඩි 4ක් තියෙනවා තව. right leisurely මීට ලියන්න. ඒ වගේම මම පුතාලා අපි අර කලින් කතා කරපු personal pronouns කියන පාඩම ගැටලු සහගත තැන් තියෙනවා නම් පුතේ මට මැසේජ් එකක් දාන්න. මම එහෙමවත් ලබන සතියේදී ආපහුම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. and මේ සිකුරාදා there will be the paper class as usual. සාමාන්‍ය පරිදි paper class එක තියෙනවා 2017 දෙවෙනි කොටසමයි සාකච්ඡා කරන්නේ. okay උදේ 8 වෙද්දී ඇහැරිලා class එකට එන්න 8:15 8:20 වෙද්දකන් ඉන්න එපා. මේ කම්මැලිකමට නිදාගෙන. okay එතකොට මේ දෙවෙනි ආකාරණෙ පුතේ නේද ඩෙමොන්ස්ට්‍රේටිව් පාවිච්චි කරන දෙවෙනි අවස්ථාව තමයි මේ මේකිනුත් ඇක්ටිවිටි එකක් තියෙනවා අපි එදාට කරමු මේක. නැත්නම් ඔයාලට හෝම්වර්ක් වැඩි වෙනවනේ. අපි එදාට මේ ක්‍රියාකාරකම කරමු.